හොඳයි. ඔයාලා හැමෝම අපේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ පදාර්ථයේ වායුමය අවස්ථාව කියන රසායන විද්‍යාව 4 වෙනි පාඩම. එතෙන්දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පදාර්ථයේ වායුමය අවස්ථාවේ තියෙන භෞතික ගුණ, ඒ වගේම පරිපූර්ණ වායු සමීකරණය, ඒ වගේම වායු නියම වලින් බොයිල් නියමය සහ චාල්ස් නියමය කියන වායු නියම දෙකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම බලමු මෙන්න මේ පදාර්ථයේ වායුමය අවස්ථාවට අයිති වෙලා තියෙන භෞතික ගුණ මොනවද කියලා. අපි විශේෂයෙන්ම සරලව මෙන්න මේ වායුවකට අයිති වෙලා තියෙන ලක්ෂණ කීපයක් බලමු. එකක් තමයි පරිමාව කියන එක. වායුවකට නිශ්චිත පරිමාවක් නැහැ. ඊළඟට වායුවකට නිශ්චිත හැඩයක් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් වායුවක් ගත්තොත් වායුවක ඝනත්වය හරි අඩුම ප්‍රමාණයක් තියෙන්නේ. නැත්නම් ඝනත්වය හරි අඩුයි. ඊළඟට වායුවක සම්පීඩිතතාවය කියන සාධකය හරි වැඩි. ගොඩාක් සම්පීඩනය කරන්න පුළුවන් අපිට. තව කාරණාවක් තමයි වායු මිශ්‍රණයක් ගත්තොත් එහෙම නැත්නම් ඔයා වායු කීපයක් එකිනෙකට මිශ්‍ර කරන්න ගියොත් කිසිම භෞතික බලපෑමකින් තොරව අපිට සම්පූර්ණයෙන්ම වායු මිශ්‍ර කරවන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් කිසිම යාන්ත්‍රික බලපෑමකින් තොරව වායු 100%ක්ම නැත්නම් සම්පූර්ණයෙන්ම වගේ මිශ්‍ර කරන්න පුළුවන් අපිට. තවත් කාරණාවක් තමයි මෙන්න මේ වායුවක් මගින් එහෙම නැත්නම් වායු අණු මගින් අපි කිසියම් භාජනයක් සැලකුවොත් ඒ භාජනයේ බිත්ති මත හැම දිශාවකටම ඒකාකාරව පීඩනයක් යොදන්න පුළුවන් වෙලා තියෙනවා. මම එන්නම් විශේෂම කාරණා දෙකකට. එකක් තමයි සාමාන්‍යයෙන් වායු අවස්ථාව ගත්තොත් පදාර්ථයේ ද්‍රව සහ ඝන අවස්ථා දෙකට සාපේක්ෂව මෙයාලගේ වායු අණු අතර තියෙන අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය හරිම අඩුයි. ඒ නිසා මෙන්න මේ වායු වලට නිදහසේ එහා මෙහා චලනය වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තව කාරණාවක් තමයි වායු අණුවක පරිමාව ගත්තොත් සාපේක්ෂව ඊටාම අඩු පරිමාවක් තමයි වායු අණුවකට තියෙන්නේ. හරි. මෙන්න මේ භෞතික ගුණ විශේෂයෙන් මතක තියාගන්න වායුවක් සම්බන්ධයෙන්, ඒ කියන්නේ පදාර්ථයේ වායු අවස්ථාව සම්බන්ධයෙන්. මෙතනින් මම ඔයාලට කාරණා දෙකක් කිව්වා. අන්තිම කාරණා දෙකට එන්නම්. අන්තර් අණුක ආකර්ෂණ බල සහ වායු අණුවක පරිමාව. මෙන්න මේ කාරණා දෙක. මෙතනින් තමයි අපි පාඩම ඉස්සරහට ඇදගෙන යන්න පටන් ගන්නෙ. ඔයා හිතන්න කිසියම් වායුවක් තියෙනවා. ඒ වායුවක වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය බිඳුවයි. එහෙම නැත්නම් ඒ වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල කිසිවක් නැහැ. ඒ වගේම ඒ වායු නියදයේ තියෙන වායු අණුවක් සැලකුවොත් ඒ වායු අණුවක පරිමාව නොසලකා හරින්න පුළුවන් තරම් පුංචි මාගයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් වායු අණුවක පරිමාව ලක්ෂීයයි කියලා. ලක්ෂීයයි කියලා කියන්නේ අරයක් නොමැති වෘතයක් කියන එකනේ. එතකොට වායු අණුවක පරිමාව බිඳුවට ආසන්න වෙනවා. එතකොට ලක්ෂීය පරිමාව දරනවා කියන එක. එතකොට අන්තරණුක ආකර්ෂණ බල ප්‍රමාණය නැත්තරම නැති එක්කෙනෙක් නම් අන්න එහෙම වායුවකට අපි කියනවා පරිපූර්ණ වායුවක් කියලා. එහෙනම් මේක මතක තියාගන්න. අපි වායු නියම ගැන කතා කරන්න යන්නේත් මෙන්න මේ පරිපූර්ණ වායු සම්බන්ධව තමයි. හැබැයි අපිට මෙහෙම දෙයක් තියෙනවා. වායු නියම කතා කරන්නේ පරිපූර්ණ වායු වලට තමයි. ඒ වුණාට තාත්වික වායු වලටත් අපිට පරිපූර්ණ වායු නියම යොදා ගන්න පුළුවන්. අපි උපකල්පනය කරන්න ඕන අදාළ තාත්වික වායුව පරිපූර්ණ හැසිරීම දක්වනවායි කියලා. නැත්නම් අදාළ උෂ්ණතා පීඩන වලදී ඒ ඔක්සිජන් නම් ඔක්සිජන් වායුව පරිපූර්ණ හැසිරීමට ආසන්න වෙනවා. එහෙම නැත්නම් පරිපූර්ණ හැසිරීම දක්වයි කියලා තමයි අපිට ඒ වායු නියම මෙන්න මේ තාත්වික වායු වලට යොදා ගන්න වෙන්නේ. බලමු මෙන්න මේ පරිපූර්ණ වායු වලට යොදා ගන්න පුළුවන් පළවෙනි සමීකරණයක් අපි කතා කරනවා පරිපූර්ණ වායු සමීකරණය කියලා. පරිපූර්ණ වායු සමීකරණය. පරිපූර්ණ වායු සමීකරණය මතක තියාගන්න. PV සමානයි nRT
කියන මෙන්න මේ වැදගත් සමීකරණයක්. මේක හරියම වැදගත් වෙනවා. ඒ කියන්නේ මුලින්ම අපි මේ P සමාන NRT කියන සමීකරණය කතා කරන්නේ එච්චරටම වැදගත් නිසා. මේක මත තමයි ගොඩාක් දේවල් රඳා පවතිලා තියෙන්නේ. ඒ කියන්නේ ගණන් ගොඩාරයක් හදන්න පුළුවන් අපිට මෙන්න මේ P සමාන NRT කියන සමීකරණය පාවිච්චි කරලා. හොඳයි. අපි බලමු මේකේ එකිනෙක පද හඳුන්වන්න. P කියන්නේ පීඩනය ඒකකය පැස්කල් වෙන්න ඕන. V කියන්නේ වොලියුම් පරිමාව කියන එක ඒකක ගණන් මීටර වෙන්න ඕන. N කියන්නේ මවුල සංඛ්‍යාව, R කියන්නේ සාරවත්‍ර වායු නියතය, T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය කියන එක. මම මෙතනින් එන්නම් මෙන්න මේ R කියන පදයට. R කියන්නේ සාරවත්‍ර වායු නියතය. එයාගේ අගය මතක තියාගන්න අනිවාර්යයෙන්ම 8.314 ජූල් කෙල්විනයට මවුලයට. එහෙම නැත්නම් මවුලයට කෙල්විනයට ජූල් 8.314 කියලා අපි පාවිච්චි කරනවා මෙන්න මේ සාරවත්‍ර වායු නියතයේ අගය. ඒ වගේම පරිස්සම් වෙන්න මෙන්න මේ T කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය මිසක් නිකන් සෙල්සියස් උෂ්ණත්වය නෙමෙයි. ඒක ගොඩක් අය වරද්ද ගන්නවා. මෙන්න මේ T උෂ්ණත්වය අපිට සෙල්සියස් වලින් දුන්නා නම් ඒක කෙලින්ම සෙල්සියස් වලින් ආදේශ කරවතින් සම්පූර්ණයෙන්ම වැරදි. ඒක අනිවාර්යයෙන්ම ඒ සෙල්සියස් උෂ්ණත්වය කෙල්වින් වලට හරවලා තමයි මේ සමීකරණයට අපිට ආදේශ කරන්න වෙන්නේ. හරි. ඔයාලට මතක ඇති සෙල්සියස් උෂ්ණත්වයක් අපිට පුළුවන් කෙල්වින් උෂ්ණත්වයක් බවට පරිවර්තනය කරන්න මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදිහට ලියනම් K = 273 ධන තීටා සෙල්සියස් කියලා. ඔයාලට තියලා තියෙන තීටා කියන උෂ්ණත්වය සෙල්සියස් වලින් 27යි කියලා හිතන්න. 27යි 273යි කෙල්වින් 300ක් කියලා තමයි එන්නේ. ඒ අගය තමයි අපිට මෙතෙන්ට ආදේශ කරන්න වෙන්නේ. පරිස්සම් වෙන්න. ගොඩක් අයට මේක වර්ධින්න තැනක්. ඊළඟට අපි බලමු මෙන්න මේ PV සමාන NRT කියන පරිපූර්ණ වායු සමීකරණය අපිට පුළුවන් එක භෞතික සාධක හොයන්න මෙයාව පාවිච්චි කරන්න. ඒ වගේම මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් තවත් සමීකරණ යුත්පන්න කරගන්න. අපි බලමු මම එකකට එන්නම් මේ සමීකරණය පාවිච්චි කරලා අපි පරිපූර්ණ වායු නියඳයක සාන්ද්‍රණය හොයන්න සමීකරණයක් උත්පන්න කරන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවා මෙහෙම දෙයක් C සමානයි N බෙදීම V කියලා. එහෙම නැත්නම් සාන්ද්‍රණය සමාන වෙනවා මවුල ප්‍රමාණය බෙදීම පරිමාව කියන තැනට. හරි. එහෙනම් මම කරන්නේ මෙන්න මේ PV සමාන NRT කියන සමීකරණය P උක්ත කළා V කියන පදේ මම එහා පැත්තට ගෙනියනවා. එතකොට N බෙදීම V වාරයක් R T කියලා මට මේ සමීකරණය හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්න ඕන මෙතන මම N බෙදීම V කියලා පදයක් හදාගත්තා. N බෙදීම V කියන්නේ සාන්ද්‍රණය කියන එක. ඒතකොට බලන්න මට පුළුවන් මේ පදයේ වෙනුවට මෙන්න මේ සාන්ද්‍රණය කියන පදේ ආදේශ කරන්න. ඒතකොට අපිට සමීකරණයක් කියන බලන්න P සමානයි CRT කියලා. මෙන්න අපිට මොනවා හරි පරිපූර්ණ වායු නියඳයක සාන්ද්‍රණය ඇහුවොතින් සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් සමීකරණයක් අපි යුත්පන්න කරගත්තා. හොඳයි. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරලා අපි මෞලික ස්කන්ධය නොදන්න පරිපූර්ණ වායු නියඳයක් තියෙනවා නම් ඒ පරිපූර්ණ වායු නියඳයේ මෞලික ස්කන්ධය හොයාගන්න සමීකරණයක් උත්පන්න කරන්නත් මේ මෙතනින් අපිට පුළුවන්. බලමු කොහොමද කරන්න කියලා. ඔයාලා දන්නෝ සමීකරණයක් මෞල ප්‍රමාණය හොයන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. n සමානයි m බෙදීම m කියලා. මේ සමීකරණයේ n කියන්නේ මෞල සංඛ්‍යාව කියන එක, simple m කියලා කියන්නේ ස්කන්ධය mass ස්කන්ධය කියන එක, capital M කියලා කියන්නේ මෝල mass එහෙම නැත්නම් මෞලික ස්කන්ධය කියන එක. අන්නේ මෞලික ස්කන්ධයට සමීකරණයක් තමයි අපි මේ යොත්පන්න කරන්න යන්නේ. බලන්න මම නැවතත් මේ සමීකරණය හදා ගන්නවා මෙහෙම. PV සමානයි මෙන්න මේ n වෙනුවට මේ පදය ආදේශ කරනවා. ඒතර මට එන බලන්න MRT බෙදීම M කියලා. simple MRT බෙදීම capital M කියලා. අන්න අදාළ වායුවේ මෞලික ස්කන්ධය ඇතුළත් වෙන ප්‍රකාශනයක් මට උත්පන්න කරගන්න පුළුවන් වුණා. මම M මුක්ත කරන්නම් බලන්න. ඒතර බලන්න මට M කියන පදේ මෙහෙට ගේන්න පුළුවන්. capital M සමාන වෙනවා simple MRT බෙදීම PV කියලා. මෙන්න අපිට අර වායුවේ නැත්නම් පරිපූර්ණ වායුවේ මෞලික ස්කන්ධය හොයන්න තියෙන සමීකරණයක් උත්පන්න කරගත්තා අපි. හොඳයි.
ඒ වගේම අපිට පුළුවන් මොනහරි පරිපූර්ණ වායු නියඳියක එහෙම නැත්නම් සාම්පලයක ඝනත්වය හොයන්නත් සමීකරණයක් මෙන්න මේ PV = nRT ඇසුරෙන්ම යොත්පන්න කරන්න පුළුවන්. ඒක මට කරන්න පුළුවන් මෙතනින්ම. බලමු අපි මම මේ සමීකරණය වෙනස් කරන්න බලන්න m = m බෙදීම v බලන්න මම කරේ ස්කන්ධ පදේ එහෙම තියෙන ඇරියා v කියන පදේ මෙහාට ඇදලා ගත්තා. ඊට පස්සේ rt බෙදීම p කියලා සමීකරණයක් තියෙනවා. හරි. ඔයාලා දන්නවා මෙන්න මේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා කියන්නේ එතන මම එන්නම් මෙහෙම d = m බෙදීම v. එහෙම නැත්නම් ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා කියන්නේ ඝනත්වය කියන එක. එතෙන්දී මට මෙන්න මේ d කියන පදය ආදේශ කරන්න පුළුවන් m බෙදීම v කියන පදය වෙනුවට. ඒතර බලන්න මට සමීකරණයක් එනවා m = drt බෙදීම p කියලා. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් මොනවා හරි පරිපූර්ණ වායු නියඳියක ඝනත්වය හොයන්න කිව්වොතින් අනෙක් සාධක දීලිවලා ඝනත්වය හොයන්න කිව්වොතින් මේ සමීකරණය භාවිත කරන්න පුළුවන් අපිට. හොඳයි. මේ තමයි පරිපූර්ණ වායු සමීකරණය මගින් යොත්පන්න කරගන්න පුළුවන් තවත් වැදගත් සමීකරණ වෙන්නේ. මේ හැම දෙයකින්ම හැම සමීකරණයකින්ම අපිට ගණන් හදන්න ඕන තරම් තියෙනවා. පාස් පේපර් බැලුවොතින් ඕන තරම් ගණන් හදන්න තියෙනවා. එක එක පුරුදු වෙන්න මේ විදිහට යොත්පන්න කළා. ඒ වගේම එයාගේ භාවිතයන් පවා මතක තියාගන්න. හොඳයි. මම විශේෂ දෙයක් කියන්නම්. මෙන්න මේ සාරවත්‍ර වායු නීතිය සම්බන්ධයෙන් සාරවත්‍ර වායු නියතය අපිට ගොඩක් වෙලාවට දශම ස්ථාන තියෙන නිසා හරි අමාරුයි සුළු කරන්න. R = 8.314 ජූල් කෙල්විනියට මවුලයටනේ. එතකොට මෙන්න මේ අගය අපිට ඒ කියන්නේ රීප්ලේස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාව වෙනුවට අපිට දාන්න පුළුවන් අගයන් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට 25 බෙදීම 3යි කියලා භාවිතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිස්සම් වෙන්න විභාගයේදී ඔයා ආන්සර් ෂීට් එකේ මේක ලියන්න එපා. කෙලින්ම 8.314 කියලා ලියලා ආදේශ කරන්න. හැබැයි ඔයාලට වෙන කටුකොලයක මේක ආදේශ කරලා ගාන හදලා උත්තරේ පස්සේ ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තව දෙයක් කියන්නම්. මෙන්න මේ අපිට PV = nRT වල ඒ කියන්නේ ඔයා හිතන්න PV = nRT වලදී මෙන්න මේ RT කියන ගුණිතය කොයි වෙලාවකදී හරි ආවොතින් අපිට RT = 8.314 වැඩි කිරීම 300යි කෙල්වින් කියලා හිතන්නකෝ. මෙන්න මේ වගේ අගයක් ආවොතින් අපිට පුළුවන් මේක 2500යි කියලා සලකලා ගාන හදාගෙන යන්න. ඒකත් පරිස්සම් වෙන්න. ඔයාට මේක මේ දෙක වෙනුවට මෙයා එක්සෑම් එකේදී ආදේශ කරන්න එපා. ඒක එච්චර ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා කරන්න තියෙන්නේ මේක ඔයා සමීකරණයට හරියට ආදේශ කරන්න. හැබැයි වෙනම කටුකොලයක් අරගෙන මෙන්න මේ අගය ලියලා එතෙන්දි සුළු කරලා උත්තරේ ආන්සර් ෂීට් එකට නැවතත් ගන්න. වඩාත් හොඳයි ඒක. හේතුව මේවා හරියටම ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා හරි. ඊළඟට අපි බලමු බොයිල් නියමය සම්බන්ධයෙන් මොනවද තියරි දැනගන්න ඕන. ඒ වගේම ඒකේ අන්තර්ගතය මොකක්ද කියලා. බොයිල් නියමය මෙන්න මේ බොයිල් නියමයේදී අපි කතා කරන්නේ මොනවා හරි පරිපූර්ණ වායු සාම්පලයක පීඩනයත් පරිමාවත් කොහොමද වෙනස් වෙන්නේ ඒ දෙන්නත් එක්ක කියන. නැත්නම් පීඩනයට පරිමාවෙන් සිද්ධ වෙන බලපෑම තමයි මෙතෙන්දි විස්තර කරන්නේ බොයිල් නියමයෙන්. උදාහරණයක් විදිහට මම ගන්නම් මෙහෙම. ඔයා හිතන්න මේ වගේ සිලින්ඩරයක් ඇතුලේ මම වායුවක් හිර කරලා තියෙනවා. හොඳ. ඊට පස්සේ මෙයාගේ මවුල සංඛ්‍යාව නියතයි. මවුල ඇතුලේ හිර කරලා තියෙන මවුල සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ඇතුලේ තියෙන වායුවේ උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය වෙනස් කරන්නේත් නැහැ. එහෙනම් මේ අවස්ථාවේදී පදාර්ථ ප්‍රමාණය එහෙම නැත්නම් මවුල සංඛ්‍යාවත් නියතයි අදාළ වායුවේ. ඒ වගේම අදාළ වායුවේ උෂ්ණත්වයත් නියතයි. ඔයා හිතන්න මේ වායුවේ පීඩනය P කියලා පරිමාව V කියලා හිතන්න. මෙන්න මෙහෙම තැනකදී තමයි අපි බොයිල් නියමය ආදේශ කරන්නේ. බොයිල් නියමයෙන් කියන්නේ
කිසියම් පරිපූර්ණ වායුවක් තියෙනවා නම් එයාගේ මවුල ප්‍රමාණය සහ උෂ්ණත්වය නියත වේලාවේදී අදාළ වායුවේ පරිමාව පීඩනයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතෙන්ද කියනවා බොයිල් කියනවා අදාළ වායුවේ පීඩනය එයාගේ පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවයි කියලා. එහෙනම් බොයිල් නියමය අපිට මේ විදිහට විස්තර කරන්න පුළුවන්. කිසියම් වායුවක උෂ්ණත්වයේ නියත විට අදාළ වායු ස්කන්ධයේ පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවයි කියලා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ සමානුපාතික ලකුණු අයින් කරන්න පුළුවන් සමාන අකුරක් දාලා. ඒතකොට අපිට නියතයක් ආදේශ කරන්න වෙනවා. ඒතකොට වලට පේනවා P සමානයි K වාරයක් 1යට V කියලා අපිට ලියන්න පුළුවන් එක. මම ඊළඟට කරන්නේ මෙන්න මේ V කියන පදේ මෙහෙට ගේනවා. ඒතකොට අපිට එනවා බලන්න PV සමානයි K කියලා සමීකරණයක්. මෙන්න බොයිල් නියමයෙන් යුත්පන්න කරගත්ත සමීකරණය. එහෙනම් පීඩනය කියන එක පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකයි. හැබැයි එතෙන්දී විශේෂම තත්ත්ව දෙක මත තියාගන්න අදාළ වායුවේ පදාර්ථ ප්‍රමාණය නැත්නම් මවුල සංඛ්‍යාව නියත වෙන්න ඕන. ඒ වගේම උෂ්ණත්වය නියත වෙන්නත් ඕනම. හරි. දැන් අපිට මේ සමීකරණය තවත් ක්‍රමයකින් යුත්පන්න කරන්න පුළුවන්. ඒ තමයි අප කලින් කතා කරලා ආව පරිපූර්ණ වායු සමීකරණය. බලමු කොහොමද කරන්න කියලා. PV සමානයි nRT වලදී මෙන්න මේ මවුල ප්‍රමාණය නියතයි නම් R කියන්නේ කොහොමත් නියතයක් නේ, සාරවත්‍ර වායු නියතයනේ. එතකොට උෂ්ණත්වයත් නියතයි නම් එතකොට ඔයාලට පේන්න ඕන මෙන්න මේ සම්පූර්ණ පදේම නියතයක් විදිහට තමයි තියෙන්නේ. නේද? හරිද? ඊට පස්සේ බලන්න PV සමානයි K කියලා මට ලියන්න පුළුවන්. හේතුව මේ තුන් දෙනාම නියත නිසා. මේ අපි සලකන ලද තත්වයේදී. එතකොට එතෙන්දී ඔප්පු වෙනවා බලන්න PV සමානයි K කියලා සමීකරණය නැවත. හොඳයි. එහෙනම් මෙන්න මේ බොයිල් නියමය ඊළඟට අපි බලමු අවස්ථා දෙකක් සංසන්දනය කළා කොහොමද යොදාගන්නේ කියලා. මම මෙන්න මෙයාගේ ආරම්භක පීඩනය P1 කියලා ගන්නම්. ආරම්භක පරිමාව V1 කියලා ගන්නම්. මම මෙයාව වෙනස් කරනවා පරිමාව V2 විදියටත් පීඩනය P2 විදියට. හැබැයි මම උෂ්ණත්වය වෙනස් කරෙත් නැහැ. මවුල සංඛ්‍යාව වෙනස් කරෙත් නැහැ. හැබැයි පීඩනය P2 පරිමාව V2. මෙන්න මේ පළවෙනි අවස්ථාවටයි දෙවෙනි අවස්ථාවටත් මෙන්න මේ බොයිල් නියමයේ යොදලා බලමු මොකද වෙන්නේ කියලා. පළවෙනි අවස්ථාවට යොදන්න ගියොත් බලන්න P1 V1 සමානයි K කියලා අපිට සමීකරණයක් එනවා. මම මේක පළවෙනි සමීකරණය විදියට ගන්නම්. ඊට පස්සේ මම දෙවෙනි අවස්ථාවට PV සමානයි K කියන බොයිල් නියමයේ යොදලා බලමු. P2 V2 සමානයි K කියලා ආයෙත් මට සමීකරණයක් එනවා. ඔයාලට පේනවනේ මේක නියතයක්. ඒ නියතය සමාන එකිනෙකට සමාන නිසා පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට සමානයි. ඒ නිසා අපිට පුළුවන් P1 V1 සමානයි P2 V2 කියලා ලියන්න. මෙන්න බොයිල් නියමය මට අවස්ථා දෙකකට යොදා ගන්න පුළුවන් සමීකරණයක් මම තවත් යොත්පන්න කරගත්තා. මේ සමීකරණයෙන් පවා පාස් පේපර් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඒවත් එච්චරට වැදගත් සමීකරණයක් තමයි. හරි. ඊළඟට බලමු මෙන්න මේ බොයිල් නියමය ආශ්‍රිතව අපි ප්‍රස්ථාර කීපයක් කතා කරන්න ඕන. එකක් තමයි මෙන්න මේ PV සමානයි K කියන සමීකරණයෙන්ම හදාගන්න පුළුවන් ප්‍රස්ථාරය වෙන්නේ. මම මේ PV සමානයි K කියන එක ප්‍රස්ථාරික සමීකරණයකට හරවගත්තොත් මේක හරියට මම ලියන්නම් මෙහෙම yx සමානයි m ආකාර ප්‍රස්ථාරයක්. එහෙම නැත්නම් xy සමානයි m ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි මේ ප්‍රස්ථාරයේ හැඩය වෙන්න ඕන. දර p කියලා කියන්නේ y අක්ෂයට අරගෙන තියෙනවා. v කියලා කියන්නේ පරිමාව මම අරගෙන තියෙනවා x අක්ෂයට. මේ ප්‍රස්ථාරයේ හැඩය වෙන්න ඕන මෙන්න මෙහෙම එකක්. ඊළඟට බලමු. ඔයා හිතන්න මේ ප්‍රස්ථාරය මම අඳින්නේ උෂ්ණත්වය නියත කළානේ. ඒ උෂ්ණත්වය නියත උෂ්ණත්වය කෙල්වින් 300 කියලා හිතන්න. ඊට පස්සේ මම උෂ්ණත්වය වැඩි කරාට පස්සේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට මොකද වෙන්නේ? නැත්නම් ප්‍රස්ථාරයේ හැඩයට මොකද වෙන්නේ කියලා බලමු.
මම ඒක ආයෙත් එන්නම් මෙතෙන්ට. ඔයාලට මතක ඇති PV සමාන nRT කියන තැනට ආවොතින් මවුල ප්‍රමාණය සාරවත්‍ර වායු නියතිය උෂ්ණත්වයේ නියත වෙලාවේදී තර මෙන්න මේ පද තුනම නියතයක් නිසා මට ඒක ලියන්න පුළුවන් PV සමානයි K. ඊට බලන්න K කියන පදය සමාන වෙන්නේ මෙන්න මේ ගුණිතයට. එතනිනුත් මතක තියාගන්න මේ අඩංගු වෙන වායු ප්‍රමාණය නියත නම් K කියන නියතය වෙනස් වෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය මත පමණයි. එහෙනම් නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි කරොතින් කේවල අගේ වැඩි වෙන්න ඕන. කේවල අගේ වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මේ සමස්ත PV ගුණිතය වැඩි වෙන්න ඕන. එතකොට ඔයාලට පේන්න ඕන මෙන්න මේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රස්ථාරය වැටෙන්න ඕන PV ගුණිතය වැඩි පැත්තට වෙන්න. මෙන්න මේ වගේ තැනකට තමයි ප්‍රස්ථාරය එන්න ඕන. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරාට පස්සේ ඔයා හිතන්නේ මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරය කෙල්වින් 600ද කියලා. මේකට තවත් දෙයක් හේතු වෙනවා. වායුවේ උෂ්ණත්වය වැඩි කරනකොට PV ගුණිතයත් වැඩි වෙන්න ඕන. හරි. ඒ වගේම උෂ්ණත්වය වැඩි කරද්දී වායුව ප්‍රසාරණයටත් ලක් වෙනවා. එහෙනම් සමස්ත PV ගුණිතය අපි හිතනවටත් වඩා වැඩිපුර වැඩි වෙන්න ඕන. එහෙනම් මේ ප්‍රස්ථාරය ඉස්සරහට තල්ලු වෙන්න ඕන මේ පැත්තට. හොඳයි. මෙතනින් අපිට විශේෂ කාරණාවක් ඔප් වෙනවා මෙහෙම. ඔය හිතන්න පීඩනය ගොඩාක් අඩු කරගෙන ගියොතින් පරිමාව ගොඩාක් වැඩි වෙන්න ඕන ඒ අදාළ අපි සලකන වායුවේ. ඒ වගේම මේකේ අනිත් පැත්ත ගත්තත් පරිමාව ගොඩාක් අඩු කරගෙන ගියොතින් ඒ කියන්නේ වායු සම්පීඩනය කරොතින් පීඩනය ගොඩාක් වැඩි වෙන්න ඕන අදාළ වායුවේ. හරි. ඊළඟට බලමු තවත් සමීකරණයක් යොත්පන්න කරලා එතනින් ප්‍රස්ථාරයක් අඳින්න. ඒක තමයි මම පීඩනය යුක්ත කරන්නම්. P සමානයි මම පරිමාව කියන එක එහා පැත්තට ගෙනිනවා. K වාරයක් 1 V. එහෙනම් මම මේ ප්‍රස්ථාරය කට ගැලපෙන විදිහට මේ සමීකරණය උත්පන්න කරගෙන බලන y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයකට මට එන්න පුළුවන්. ඒතර ඔයාලට පේනවා පීඩනය y අක්ෂයටත් ඒ වගේම 1 v කියන අගේ x අක්ෂයටත් අරගෙන ප්‍රස්ථාරයක් ඇඳුතින් මේ ප්‍රස්ථාරය මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වෙන්න ඕන. 1 v අගය x අක්ෂයට ගන්න. ඊට පස්සේ පීඩනය කියන එක y අක්ෂයට ගන්න. හරි. මම දැන් ආයෙත් මේ වගේ ප්‍රස්ථාරයක් අඳිනවා. මේ ප්‍රස්ථාරය ඔයා හිතන්න මම ඇඳලා තියෙන්නේ එක වැඩි කිරීම ආයෙත් ඔයාලා හිතන්න මේ ප්‍රස්ථාරය මම ඇඳලා තියෙන්නේ කෙල්වින් 300 දී. කෙල්වින් 300 දී ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මට මේ ප්‍රස්ථාරය අඳින්න ඕන තවත් උෂ්ණත්වය වෙනස් කරලා. උෂ්ණත්වය වෙනස් කරලා ප්‍රස්ථාරය අඳිනවා නම් මම ප්‍රස්ථාරය අඳින්නේ මේ උඩ පැත්තටද එහෙම නැත්නම් පහළ පැත්තට. එහෙම නැත්නම් අනුක්‍රමණය වැඩි කරලාද අනුක්‍රමණය අඩු කරලාද? ඒක තීරණය කරන්න හරි සරල ක්‍රමයක් තියෙනවා. එහෙනම් ආයෙත් මම එන්නම් PV සමාන nRT වලින් ව්‍යුත්පන්න කරගත්ත මෙන්න මේ බොයිල් නියමයට අදාළ සමීකරණයට. එතෙන්දී ඔයාලට මතක ඇති මේ K කියන නියතයට බලපාන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය තමයි. එහෙනම් නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි කරොතින් K කියන අගය වැඩි වෙනවා. සමස්ත අගය වැඩි වෙලා කේවල අගය වැඩි වෙනවා. කේවල අගය වැඩි වෙනවයි කියලා කියන්නේ අනුක්‍රමණයේ අගය වැඩි වෙන්න ඕන. අනුක්‍රමණය වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරය යන්න ඕන මේ පැත්තට. එහෙනම් මේ තමයි කෙල්වින් 600 දී වගේ ඇඳලා තියෙන ප්‍රස්ථාරය. ඒ කියන්නේ මම නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණ කරලා තමයි මේ ප්‍රස්ථාරය ඇඳේ. හොඳයි. මේ තමයි බොයිල් නියමය සම්බන්ධයෙන් අපි කතා කරන සම්පූර්ණ තියර ටික වෙන්නේ. ඊළඟට බලමු චාල්ස් නියමය ගැන. හොඳයි. චාල්ස් නියමයේදී අපි කතා කරන්නේ කිසියම් පරිපූර්ණ වායුවක නැත්නම් කිසියම් වායු නියඳියක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක බලමු. හිතන්න මේ තියෙනවා මම සිරින්ජරයක් ඇතුලේ හිර කරගෙන තියෙන කිසියම් වායු පරිමාවක් තියෙනවා මෙතන. ඒ වායුවේ මවුල ප්‍රමාණය නියතයි. ඒ වගේම ඒ වායුවේ පීඩනයත් දැන් නියත කරනවා චාල්ස් නියමයේදීම. එතනදී ඒ වායුවේ පරිමාව v නම්
ඒ වගේම එයා ඉන්න උෂ්ණත්වයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ T නම් චාල්ස් නියමයෙන් මෙන්න මෙහෙම දෙයක් කියනවා. නියත වායු ස්කන්ධයක් ඇති ඒ වගේම නියත පීඩනයක ඇති කිසියම් වායුවක පරිමාව එයා ඉන්න නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වෙනවයි කියලා. චාල්ස් නියමයෙන් ප්‍රකාශ වෙන්නේ මේක. එහෙම නැත්නම් නියත පීඩනයක පවතින නියත වායු ප්‍රමාණයක එහෙම නැත්නම් නියත වායු ස්කන්ධයක පරිමාව එයාගේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වෙනවයි කියලා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ සමීකරණයේ සමානුපාතික ලකුණු අයින් කරමු. සමාන අකුරක් දාලා. එහෙම වෙද්දී අපි දන්නවා අනිවාර්යයෙන්ම නියතයක් දාලා තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඒතර අපිට එනවා v සමානයි kt කියලා මේ චාල්ස් නියමයට දාලා සමීකරණය. මේක මම තවත් වෙනස් කරන්නම්. v බෙදීම t සමානයි k කියන තැනට t අකුර මේ පැත්තට ගෙනල්ලා. එහෙනම් මෙන්න ඔයාලට යොදා ගන්න පුළුවන් චාල්ස් නියමයට අදාළ සමීකරණය. ආයෙත් අපි බලමු මේ සමීකරණය අපිට පරිපූර්ණ වායු සමීකරණය. අපි මුලින්ම කතා කරලා ආව පරිපූර්ණ වායු සමීකරණය යොදාගෙන යොත්පන්න කරන්න පුළුවන්ද කියලා. PV සමානයි nRT කියලා ඒ සමීකරණ අපි මෙතෙන්ට යොදාගත්තොත් ඔයාලට පේන්න ඕන එතෙන්දි පීඩනය නියතයි. ඒ වගේම මවුල ප්‍රමාණය නියතයි. R කියන්නේ කොහොමත් සාරවත්‍ර වායු නියතය නිසා එයා කොහොමත් නියතයි. ඒ නිසා මම කරන්නේ මෙන්න මේ V උක්ත කරලා N R බෙදීම P කියන කොටස එකට ගන්නවා T වලින් ගුණ කරනවා. හරි. ඔයාලට පේනතොර මෙන්න මේ මවුල ප්‍රමාණය පීඩනය R කියන තුන් දෙනාම නියතයක් නිසා මට පුළුවන් මේක K කියලා ගන්න. ඒතර අපිට එන බාන V සමානයි K T කියලා. එතෙන්දී මට පුළුවන් ආයෙත් මෙන්න මේ V බෙදීම T සමානයි K කියන මෙන්න මේ සමීකරණයටම එතෙන්ට එන්න පුළුවන්. එහෙනම් ඔයාලට පේනවා පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කළත් අපිට පුළුවන් මෙන්න මේ චාල්ස් නියමය යොත්පන්න කරන්න. හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ චාල්ස් නියමය පාවිච්චි කරලා කොහොමද වායුවක අවස්ථා දෙකක් ඒ කියන්නේ පරිමාව වෙනස් කර තියෙන අවස්ථාවකදී උෂ්ණත්වය වෙනස් වෙන අවස්ථාවකදී කොහොමද මේ සමීකරණය යොදාගන්නේ කියලා මම එන්නම්. මෙයාගේ ඒ කියන්නේ මේ මම ගත්ත වායු සාම්පලයේ මම උෂ්ණත්වය වෙනස් කරනවා T2 දක්වා. එතකොට පරිමාව වෙනස් වෙලා කියලා හිතන්න V2 දක්වා. හැබැයි මෙතන තියෙන වායු ප්‍රමාණය නැත්නම් වායු මවුල සංඛ්‍යාව මම වෙනස් කරේ නැහැ. ඒ වගේම වායුවේ පීඩනය මම වෙනස් කරේත් නැහැ. ඒ නිසා මම කරන්නේ මෙන්න මේ පළවෙනි අවස්ථාවට සහ දෙවෙනි අවස්ථාවට මෙන්න මේ V බෙදීම T සමානයි K කියන චාල්ස් නියමය යොදා ගන්න හදන්න. පළවෙනි අවස්ථාවට ගියොත් බලන්න V1 බෙදීම මම මෙතන පරිමාව V1 කියලා ගන්නම් උෂ්ණත්වය T1 කියලා ගන්නම්. එහෙම කරොත් මට V1 කියලා ගන්න පුළුවන් ආරම්භක පරිමාව බෙදීම T1 සමානයි K කියලා සමීකරණයක් මට එතෙන්ට එනවා. ඊළඟට මට පුළුවන් දෙවෙනි අවස්ථාවටත් මෙන්න මේ V2 බෙදීම T2 සමානයි K කියලා සම්බන්ධතාවයකට එන්න. ඒතර ඔයාලට පේන්න ඕන මෙන්න මේ සමීකරණ දෙකේම K සමාන නිසා මට අලුත් සමීකරණයකට එන්න පුළුවන්. ඒතර V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 කියලා සමීකරණයකට එන්න පුළුවන්. මේක ආයෙත් අපිට වැදගත් වෙන සමීකරණයක් අර කලින් බොයිල් නියමයේදී වගේම. එතකොට මේ සමීකරණයෙන් පවා අපිට ගණන් හදන්න තියෙනවා. පාස් පේපර් බැලුවොත් ඕන තරම් තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ චාල්ස් නියමයට අදාළ ප්‍රස්ථාරය මොකක්ද කියලා. මම මෙන්න මේ සමීකරණය භාවිතා කරලා ප්‍රස්ථාරික සමීකරණයකට ගියොත් ඔයාලට බලන්න පුළුවන් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. එහෙනම් නිරපේක්ෂ උෂ්ණත්වයට එදිරියෙන් අදාළ වායුවේ පරිමාව ප්‍රස්ථාරගත කරොත් මට ඒ ප්‍රස්ථාරයක් එන්න ඕන මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාව. හරි. මේ සමීකරණය මම වෙනස් කරොත් මේ T කියන උෂ්ණත්වය සෙල්සියස් උෂ්ණත්වයකට
ඒ සෙල්සියස් උෂ්ණත්වයට ඉදිරියෙන් ප්‍රස්ථාරයක් ඇඳුතින් හැබැයි මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැහැ. ඒ ප්‍රස්ථාරය වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. x කියලා කියන්නේ මම එතෙන්ට ගන්නවා සෙල්සියස් උෂ්ණත්වය කියන එක. ඒතර මේ තියෙන සෙල්සියස් බිඳුව කියන එක. මේ පැත්තට ගන්නවා මම පරිමාව ඝන මීටර වලින්. එහෙම ප්‍රස්ථාරයක් ඇඳුතින් ඒ ප්‍රස්ථාරය යන්නේ මෙන්න මේ ධනානුක්‍රමයක් හා ධනාන්තක ඛණ්ඩයක් තියෙන ප්‍රස්ථාරයක් විදියට. ඒකටත් හේතුවක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා මෙතෙන්දී මේක නිරපේක්ෂ උෂ්ණත්වය ගත්තනම් වායුවක පරිමාව බිඳුවක් වෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය බිඳුවක් වෙනකොට. හැබැයි සෙල්සියස් උෂ්ණත්වය බිඳුවක් කියලා කියන්නේ කෙල්වින් වලින් ගත්තොතින් 273.15 කෙල්වින්. ඒ කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය බිඳුව නෙමෙයිනේ. එහෙනම් එයාට ඒත් පරිමාවක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මෙතනින් අන්තක්ඛණ්ඩයක් අපිට මේ ප්‍රස්ථාරය ලැබෙන්නේ. ඔයාලට දැන් තේරෙන්න ඕන මම මේ ප්‍රස්ථාරයේ 15ම ලක්ෂයට ගියොත් ඒ කියන්නේ පරිමාව බිඳුවක් වෙන තැනට ගියොත් අනිවාර්යයෙන්ම නිරපේක්ෂ උෂ්ණත්වය බිඳුවක් වෙන්න ඕන. එහෙනම් නිරපේක්ෂ උෂ්ණත්වය බිඳුවක් වෙන්නේ මේ ප්‍රස්ථාරය මම දික් කරගෙන ගියොත් මෙන්න මේ උෂ්ණත්වයේ අක්ෂය කැපෙන තැනදී අනිවාර්යයෙන්ම කෙල්වින් බිඳුව තැන තියෙන්න ඕනේ. එහෙනම් එතන තමයි බිඳුවයි කෙල්වින් කියන තැන තියෙන්නේ. කෙල්වින් බිඳුවක් කියලා කියන්නේ සෙල්සියස් වලින් ඍණ 273.15 සෙල්සියස් කියන එක. ඔන්න විශේෂ කාරණාවක් එතන තියෙන්නේ මේ ප්‍රස්ථාරය ඇන්දේ මෙන්න මේ v සමානයි kt කියන එතන t නිරපේක්ෂ උෂ්ණත්වය තමයි මම හිතෙන්ද ගත්තේ. ඒකට ඇතුලේ තියෙන්නේ විශේෂ දෙයක් ඒකේ. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ උෂ්ණත්වයට ඉදිරියෙන් පරිමාව ප්‍රස්ථාරගත කරද්දී මම එක එක පීඩන වලට මට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. දැන් අපිට පේනවා මෙන්න මේ කලින් පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කරලා මෙන්න මේ හදාගත්ත සමීකරණයේ K කියන නියතිය රඳාපවතින සාධකයක් තියෙනවා පීඩනය කියන එක. ඒතර පීඩනය වෙනස් කරවොතින් K කියන අගය වෙනස් වෙනවා. නැත්නම් K වල නියතියේ අගය වෙනස් වෙනවා. එහෙම වුණොත් මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයත් වෙනස් වෙනවා. බලමු. දැන් ඔයා හිතන්න මේ මම ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ 1 වැඩි කිරීම 10.5 පැස්කල් කියන පීඩනයට නම් මම ඊළඟට කරන්නේ පීඩනය වැඩි කරලා මේ ප්‍රස්ථාරය අඳින්න හදනවා. පීඩනය වැඩි කරොත් ඔයාලට පේන්න ඕන ඉතින් යට තියෙන අගය වැඩි වුණොත් සමස්ත අගය අඩු වෙනවා. එහෙනම් කේවල අගය අඩු වෙනවා. කේවල අගය අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය අඩු වෙන්න ඕන. ආයෙත් මම කියන්නම් මම පීඩනය ගොඩක් වැඩි කරොත් මෙන්න මේ NR බෙදීම P කියන ගුණිතය සමස්ත ගුණිතය අඩු වෙනවා. ඒ කියන්නේ කේවලාගේ අඩු වෙන්න ඕන. කේවලාගේ අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය අඩු වෙන්න ඕන. එහෙනම් අනුක්‍රමණය අඩු නම් ප්‍රස්ථාරය යන්න ඕන 15. ඒකත් මතක තියාගන්න අනිවාර්යෙන් ප්‍රස්ථාරය පටන් ගන්න ඕන මෙන්න මේ බිඳුවයි කෙල්වින් වල ඉඳන් එතන ඉඳන් තමයි ප්‍රස්ථාරය යන්න ඕන මේ විදියට. හරි. එතකොට මෙතනින් ඔයා හිතන්න මේ තියෙන්නේ 5 වැඩි කිරීම 10.5 පැස්කල් කියන මීටර් ආරම්භක පීඩනයට වඩා වැඩි පීඩනයක් තියෙන අවස්ථාවක තියෙන ප්‍රස්ථාරයක්. කල්පනා කරන්න හැමතිස්සෙම අර පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ K නියතයේ අගය හොයාගන්න කියලා. නැත්නම් එයාට වෙන බලපෑම මොන වගේද පීඩණයෙන්ද බලපෑම සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් උෂ්ණත්වයෙන්ද බලපෑම සිද්ධ වෙන්නේ කියලා හොයාගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හොඳයි. එහෙනම් අපි අද කතා කරා වායුවක භෞතික ගුණ මොනවද? ඒ වගේම ඒ වායුවේ පරිපූර්ණ වායුවක් වෙන්න මොනවද තියෙන අවශ්‍යතා? ඒ වගේම පරිපූර්ණ වායු සමීකරණය භාවිතා කරලා අපිට උත්පන්න කරන්න පුළුවන් වුණා සමීකරණ කීපයක්. හැමදේම වැදගත් දේවල් මේවා. ඒ නිසා හොඳටම තේරුම් ගන්න මේක. ඒ වගේම අපි කතා කරා බොයිල් නියමයත් චාල්ස් නියමයත් කියන දෙකම. වීඩියෝ ගොඩක් දිග වැඩි නිසා මේක තවදුරටත් කන්ටිනියු කරන්නේ නැහැ මම. ඒ වගේම අපි තවත් වීඩියෝ එකකින් ඊටු පාඩම් ටික තීරි කොටස් ටික කවර් කරලා දෙන්නම්. අපේ YouTube channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න මේක share කරන්න. හැමෝටම වැදගත් වෙනවා දෙයක් නිසා.
හොඳයි බොහොම ස්තුතියි.